right එතකොට ගිය සතියේ අපි SQL වල DDL කියන පාර්ට් එක ඉවර කරා data definition language කියන එක ඉවර කරා data definition language අපිට උවමනා වුණේ database එකක් හදාගන්නත් database එක ඇතුලේ table එකක් හදාගන්නත් ඊළඟට table එකේ තියෙන structure එක change කරගන්න. එතකොට මේ structure එක change කිරීමේදී අපි column එකක් add කරා, column එකක් delete කරා, column එකක් rename කරා, ඊළඟට column එක data type එක වෙනස් කරා. ඊට පස්සේ අපි primary key එකක් add කරන විදිහ ගැන කතා කරා. ඊට පස්සේ foreign key එකක් add කරන විදිහ ගැන අපි කතා බහ කරා. right එතකොට ඔය දේවල් ටික කතා බහ වුණා. අවසානයේ අපි කතා කරා කොහොමද table එකක් delete කරන්න කියලා. right හරි එතකොට දැන් ඊට පස්සේ අපි ගිය සතියේ අන්තිමට කතා බහ කරා DQL data query language වලට අදාළව ප්‍රධානම clause එක වෙන select statement එක ගැන. එතකොට මම කිව්වා DQL කියන එක අපිට උවමනා වෙන්නේ database එකක තියෙන database එක table ඇතුලේ තියෙන දත්ත විමසීම සඳහා ලබා ගැනීම සඳහා. right එතකොට ඒකට අපිට select statement එක පාවිච්චි කරන්න පුළුවන්. select කියන statement එක. එතකොට මම අපි එතන උදාහරණයක් කතා කරා සම්පූර්ණ table එකක තියෙන යම් කිසි දත්තයක් හෝ සම්පූර්ණ දත්ත ටික අපිට අරගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් select කියන clause එක පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මොන column එකද data table එකේ that will come up with us. right ඒ table එකේ තියෙන මොන column එකේ තියෙන දත්තද ඕනේ නැත්නම් columns කීපයක දත්තද අවශ්‍ය වෙන්නේ නැත්නම් සම්පූර්ණයෙන් columns ඔක්කොගෙම දත්ත අවශ්‍ය වෙන විදිහ අනුව අපිට select statement එකේ ලියන්න පුළුවන් ඒ දත්ත ඇතුළත් වෙන තීරුව. ඒතර මෙතනදී තාම අපි ඉගෙනගෙන නැහැ මේ column එකක් ඇතුලේ කිසියම් දත්තයක් තෝරන විදිය ගැන තාම ඉගෙනගෙන නැහැ. අපිට තාම අපි ඉගෙන ගත්තේ සම්පූර්ණ column එකම තෝරලා අරගන්නේ කොහොමද කියන එක. right එතකොට මෙතන අපි පාවිච්චි කරා මේ store information කියන table එක තමයි අපි භාවිතයට ගන්න. මේක තමයි table එක. එතකොට අපි query එක ලියන්නේ select කරන්න city කියන column එක. එතකොට මේ city කියන column එක query එකේ උවමනා වෙලා තිබුණේ මේ store information කියන table එකේ තියෙන stores මොනවාද stores වල locations ටික මොනවාද කියන එක. එතකොට ඒක තියෙන්නේ city කියන column එකේ. එතකොට අපි select කරනවා city කියන column එක from කියන statement එක යටතේ අපි ලියනවා මොන table එකෙන්ද කියන එක. මොකද database එක ඇතුලේ tables ගොඩක් තියෙනවා. ඒතර මොන table එකද කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි select statement එක ඇතුලේ අපිට අවශ්‍ය නම් තීරු එකකට වඩා වැඩි ගාණක් තෝරන්න. උදාහරණයක් විදිහට මට අදාළ store එකයි ඒ store එකට අදාළව කරපු sales උයි. මේගොල්ලන්ගේ store එක තියෙන්නේ city කියන column එක යටතේ. ඒ එක එක store එකේ කරපු sales එක එක shop එකේ කරපු sales. ඒතර කොළඹ තියෙන shop එක කොච්චර කරලා තියෙනවද, ගම්පහ කොච්චර කරලා තියෙනවද, නැවත කොළඹ එක ගැන කියලා තියෙනවා වෙන දවසක. ඊළඟට බැටික්ලෝ වල තියෙන shop එක කොච්චර sales කරලා තියෙනවද කියලා ඒ විදිහට තියෙනවා. ඒතර මට අවශ්‍ය නම් අදාළ නගරයයි ඒකට අදාළව තියෙන sales උයි කියන දෙකම අරගන්න. මට පුළුවන් මෙතන තියෙන query එක වෙනස් කරන්න select city ඊළඟට comma එකක් දාලා sales. එතකොට අපිට columns කීපයක් තෝරන්න අවශ්‍ය වුණොත් පැහැදිලිවම ඒ columns ටික අපි comma වලින් වෙන් කරලා තමයි ලියන්නේ. ඒ ඇරෙන්න select statement එක ඇතුලේ and කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ අපි. කීපයක් අවශ්‍ය වුණාම city and sales and date එහෙම දාන්නේ නැහැ. ඒක වැරදි. අපි දාන්න ඕනේ මේකට දාලා නම් select city, sales අපිට මේ දෙක අවශ්‍ය නැහැ. ඊට පස්සේ from කියලා අදාළ table එක. ඔයගලන්ට ඉස්සරහට දකින්න හම්බෙයි එක table එකකට වඩා tables පාවිච්චි කරගෙන අපි දත්ත හොයනකොට from statement එකේ tables වල නම් ටික අපි වෙනස් කරන්නේ නැත්නම් table වල නම් ටික අපි වෙන් කරලා ඉදිරිපත් කරන්නේ කමාවකින්. right එතනත් අපි and කියලා පාවිච්චි කරන්නේ නැහැ. right එතකොට මෙතන අරගෙන තියෙන query එකට අදාළව මෙතන කියලා තියෙනවා select කරන්න city කියන column එක from store information කියන table එකකින්. එතකොට output එක එනවා මේ විදිහට city කියන column name එකත් එක්ක
කලම්බු ගම්පහ කලම්බු බැටික්ලෝ කියලා ඒ සිටි කොලම් එකේ තියෙන සියලුම දත්ත ටික මෙතන අවුට්පුට් එකට පෙළ ගැහෙනවා. ඒ වගේම මෙතන මම ඔයගලන්ට පෙන්නුවා සම්පූර්ණ කියන්නේ සියලුම දත්ත අරගන්න ඕන නම් සියලුම කොලම්ස් වල තියෙන data අපිට අරගන්න අවශ්‍ය නම් මට පුළුවන් කොලම්ස් ටික කමා දදා එකින් එක ලියන්න. right දැන් මේ උදාහරණයට අදාළව ගත්තොත් select city, sales, date from store information කියලා ලිව්වනම් මේ සම්පූර්ණ table එකම නැවත මට පෙන්නනවා. right එතකොට ඒ සම්පූර්ණ දෙයක් ලියන්න නැතුව මට මෙතන asterisk එක තරු සලකුණ පාවිච්චි කරන්න පුළුවන්. තරු සලකුණ පාවිච්චි කරලා මට කියන්න පුළුවන් ඒ තරු සලකුණ පාවිච්චි කිරීමෙන් අදහස් කරන්නේ සියලුම columns කියන එක. right select star from store information කිව්වම output එක කෙලින්ම මේ table එකම තමයි. මේ table එකම output එක විදිහට ඔයගලන්ට හම්බ වෙනවා. right මම ඕක workbench එකේ ඔයගලන්ට පෙන්නුවොත් කොහොමද වැඩ කරන්නේ කියලා. එතන අපිට එතන මම හදලා තියෙන්නේ අපේ table එකට අදාළව අපේ practicals වලට අදාළව තියෙන tables ටික. right මම මෙතෙන්දී default database එක දැන් මේ student db කියන database එක බවට පත් කරනවා. හේතුව මේ test db එකේ තියෙන්නේ his tables ටික. මම student db කියන එකේදී table වලට දැන් දත්ත දාලම හදලා තියෙන model එකක් මෙතන තියෙනවා. ඒතර class info table එක ගත්තොත් මේ විදිහට ඔයගලන්ට දත්ත බලා ගන්න පුළුවන්. right ඔයගලන්ගේ table වල තියෙන විදිහට student info table එක බැලුවොත් දත්ත මේ විදිහට බලා ගන්න පුළුවන්. student teacher මේ විදිහට දත්ත පෙන්නනවා සහ teacher info එකේ මේ විදිහට දත්ත ටික පෙන්නනවා. right ඒතර මට අවශ්‍ය නම් මේ teacher info වල teacher ගේ නම select කරලා ගන්න. right මට කියන්න පුළුවන් select name from table එකේ නම teacher info. කොහොම කරලා මම query එක run කරොත් මට මේ table එකේ t name කියන column එක විතරයි එයා අරගෙන දෙන්නේ. මේ විදිහට අරගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය නම් teacher ගේ t name එකයි tid එකයි දෙකම ගන්න. මට කැමති තැනකට tid දාන්න පුළුවන්. tid, t name කියලා ලියන්න පුළුවන් select statement එකේ t name, tid කියලා ලියන්නත් පුළුවන්. right from teacher info අදාළ table එකේ ඊට පස්සේ මම මේක run කරාම columns දෙකකින් කියන්නේ table එකේ අදාළ columns දෙක ඔයාලට output එක විදිහට දෙනවා. එන්නේ table එකක් විදිහටම. ඒක තමයි උතන මතක තියාගන්න ඕන අත්‍යවශ්‍ය දේ. right ඊතර ඔය විදිහට select statement එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේකට star mark එක දැම්මා. select asterisk from teacher info කියලා දුන්නොත් ආයෙත් සම්පූර්ණ teacher table එකම යාමට output කරනවා. මේ තියෙන teacher table එක. ඒකේ තනිකරම tid, tname, eduq කියන columns තුනම සහ table එකේ තියෙන්නේ දත්ත පේලි කොච්චරද ඒ හැම පේලියක්ම output කිරීම සිද්ධ කරනවා. right එතකොට ඕකට අදාළව මම ඔයගලන්ට ප්‍රශ්න ටික කරන්න කිව්වා. මට මතක විදිහට 12 සහ 13 නේද? sorry 14 සහ 15. right 14 සහ 15 14 මම හුවේ student info වගුවේ සිසුන්ගේ සියලු තොරතුරු ලබා ගන්න. ඒතර student info වගුව කියන වගුව මම ගාව තියෙනවා. ඒකේ සියලු තොරතුරු අරගන්න නම් මේ select asterisk සියලුම තොරතුරු ගන්න එකට ඔයාලට තරු සලකුණ පාවිච්චි කරන්න පුළුවන්. මෙතන student info කියලා දෙන්න ඕන. දීලා මෙතන query එක run කරොත් ඔයාලට student කියන වගුවේ තියෙන ඔක්කොම තොරතුරු ටික ගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ ස්ටුඩන්ට් වගුවේ තියෙන SID, SNAME, address, DOB, gender, CID, fee කියන ටික අපිට කමා දදා මේ select statement එකේ ලියලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට SID, SNAME, address, DOB, gender, CID, fee. ඔය විදිහට දීලා from student info කිව්වම මේ output එකමයි ඔයාට එන්නේ. right? ඉතින් අපිට අර ගොඩාක් columns කමාද දාලා ලියනවට වඩා අපිට ලේසියෙන් තරු සලකුණක් පාවිච්චි කරලා. ඒ තරු සලකුණ පාවිච්චි කරාම ඔයගලන්ට එක සැරේ columns ටික ඔක්කොම output කරගන්න පුළුවන්. හරිද? ඔය කියන දෙආකාරයටම ඔයගලන්ට core එක execute කරන්න පුළුවන්. execute කරාම ඔයගලන්ට එන්නේ මේ කියන output එක. හරි. පැහැදිලිද? ඔව් පැහැදිලි සර්. right. අනිත් අය හරි. එතකොට අඩුපාඩු තියෙන අය ඉන්නවා නම් හදාගන්න. මම මේකේ ලියන්න පුළුවන් අනිත් ක්‍රමයක් මෙතන යටින් ලියනවා. මම එක්සිකියුට් කරන්න යන්නේ නැහැ මොකද එතකොට error එකක් එන්න පුළුවන්. ඔය විදිහට අපිට output core එක ලියන්න පුළුවන්. එක්ක උඩ තියෙන විදිහට එහෙම නැත්නම් පහළ තියෙන විදිහට. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මම විනාඩියක් දෙන්නම්. ඊළඟ ප්‍රශ්න කරමු. හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයගලගෙන් අහලා තියෙන්නේ class info වගුවේ පන්තියේ නම සහ පන්ති හැඳුනුම්පත class ID එක ලබා ගන්න කියලා. එතකොට එතනදී කරන්න තියෙන්නේ ඔයාට select statement එක ලියවෙන්න ඕනේ. CID එකයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පන්තියේ නම සහ පන්ති හැඳුනුම්පත නේ. ඒ නිසා අපි CNAME එක මුලින් දාමු. CNAME, CID. right? දැන් මේ වගු වල තියෙන්න ඕන columns වල තියෙන්න ඕන නම් ටික ඔයගලන්ගේ ප්‍රශ්න සෙට් එකට උඩින් තියෙන වගු හතර refer කරාම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ right? එතන උඩ තියෙනවා student teacher වගුව, teacher info වගුව, class info. එතන මේකේ තියෙන්නේ CID, CNAME. right? එතෙන්දි ළමයි දැන් capital simple පාවිච්චි කරලා තියෙනවා නම් ඒ වගු වල ඒකට අදාළ වෙන විදිහටම ලියන්න. දැන් මම මෙතන නිර්මාණය කරගන්නකොට මම ඔක්කොම සිම්පල් වලින් පාවිච්චි කරලා තියෙන මගේ ටයිප් කිරීමේ පහසුව සඳහා. right? නමුත් ඔයගලන්ට විභාගයට දෙනකොට කැපිටල් සිම්පල් දුන්නම හරියටම ඒ නමම පාවිච්චි කරන්න. වෙනස් කරන්න එපා. right? එතන මෙතන මම කියලා තියෙනවා select CNAME CID from class info. semicolon එක අනිවාර්යයි. semicolon එක නැතුව core එක රන් කරගන්න පුළුවන්. නමුත් ස්ටෑන්ඩඩ් විදිහට ගත්තම semicolon එකෙන් තමයි core එක ඉවරයි කියන එක ඉන්ඩිකේට් කරන්නේ. right? ඒක නිසා විභාගෙදී ඔයගලන්ගෙන් semicolon එක හරියට දාලාද කියලා බලමු. නැත්නම් ලකුණු කැපීමක් හෝ සම්පූර්ණ ලකුණු අස් කිරීමක් සිදු කරනවා. right? දැන් මම මෙයාව රන් කරාම ඔයගලන්ට පේනවා class table එකේ class name එකයි class ID එකයි තමයි output එක විදිහට මට හම්බෙලා තියෙන්නේ. right? ඒතකොට ඔය තමයි කීවෙනි එකද? පහළොස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. right? හරි. මේ වෙනකන් ගැටලු තියෙනවද? හරි. right. දැන් අපි ඉස්සරහ දේවල් ටිකට යමු. දැන් අද කතා කරන්නේ distinct keyword එක ගැන.
right distinct keyword එක කියලා කියන්නේ දැන් අපි distinction එකක් O level ඔයගලන්ට distinction තිබුණේ නැහැ ඔයගලන්ට ABCD නේ තිබුණේ මම O level කරන අවුරුද්දේ අපිට තිබ්බේ distinction credit simple pass fail ඔය ටික තමයි right D එකක් C එකක් S එකක් සහ F එකක් තමයි තිබුණේ දැන් ඔයගලන්ට තියෙනවානේ දේවල් කීපයක් නේද එතකොට distinct කියලා කියන්නේ වෙන්කොට හඳුනාගත හැකි unique කියන එක right අපිට distinct දැන් අපිට දීපු distinct එක O level වලට දීපු distinct එක නම් වෙනම අර්ථයක් තියෙනවා විශිෂ්ට සාමාර්ථයක් කියන එක මෙතනදී distinct කියන keyword එක පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අනන්‍ය වෙන unique වෙන කියන එක right ඒ කියන්නේ repetition nomaty කියන එක indicate කරනවා ඒතර distinct කියන keyword එක අපි පාවිච්චි කරොත් යම් කිසි column එකක දත්තයක් repeat වීමට නියමිතයි නම් අන්න ඒ repetition එක අපිට නතර කරගන්න පුළුවන් distinct keyword එක පාවිච්චි කරලා right ඒතර කොහොමද මෙයාව පාවිච්චි කරන්නේ දැන් මෙතන උදාහරණයෙන් එක පෙන්නලා තියෙනවා මේගොල්ලන්ගේ උවමනාව තියෙන්නේ මේ ආයතනයේ මේ store information කියන table එකෙන් ඒගොල්ලන්ගේ ආයතනයට අදාළව තියෙන stores ටික මොන නගරවලද තියෙන්නේ කියලා අනුපිටපත් වීමකින් තොරව ලබා ගන්න without without repetition right ඒක එතනදී පාවිච්චි කරලා තියෙනවා select distinct city ඒකට හේතුව වෙන්නේ මොකද්ද මේ stores ටික තියෙන එක තෝරන්න කිව්වනම් ආ තෝරන්න ඕනේ city අපි කලින් උදාහරණයක් කරෙත් ඒකයි select කරා city නමුත් මෙතන city එක තෝරගත්ත පමණින් repeat වෙන එක නතර වෙන්නේ නැහැ අපිට ආව output එකක් කොළඹ ගම්පහ කොළඹ බැටික්ලෝ කියලා output එක ආවා right මෙතන ආවේ කොළඹ ගම්පහ කොළඹ බැටික්ලෝ ඒතර කොළඹ කියන එක නැවත වතාවක් output එක ඇවිල්ලා තේරුමක් නැහැ මොකද එක එක වතාවක් සඳහන් කරාම අපිට ඒක ප්‍රමාණවත් මේ නගරේ store එකක් තියෙනවා right ඒක නිසා distinct keyword එක පාවිච්චි කරලා තියෙනවා. ඒතර distinct keyword එක මේ අපිට නීතියක් නැහැ repeat වෙන හැම අගයකටම අදාළව distinct පාවිච්චි කළ යුතුයි කියලා. අපිට සිද්ධ වෙන්න ඕනේ මොන කියන්නේ අපේ අවශ්‍යතාවය මොකක්ද? අන්නේ අවශ්‍යතාවයට අදාළව අපිට settle කරගන්න අවශ්‍ය නැහැ. කියන්නේ අවශ්‍යතාවයට අදාළව repetition නැති කරගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් distinct කියන keyword එක පාවිච්චි කරන්න. right? ඊතර අපි කතා කරේ මේ repetition නැතුව output එකක් අරගන්නේ කොහොමද කියලා. ඒ කලින් output එකේ දුවා අපි කොළඹ කියලා තැන් දෙකක repeat වුණා. එහෙම repetition නතර කරගන්න අවශ්‍ය නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ distinct කියන keyword එක. ඒතර මෙතනත් cities ටිකමයි තෝරලා තියෙන්නේ. ඒගොල්ලෝ තෝරනකොට select distinct city කියන එක පාවිච්චි කරනවා. එතකොට city එක repeat වීම නතර වෙනවා. from store information. right? එතකොට output එක එනවා city Colombo ගම්පහ බැටික්ලෝ. right? එතකොට මේ column එකේ Colombo කියලා දෙසරයක් පාවිච්චි වෙලා තියෙන එක දෙපාරක් පාවිච්චි වෙන්නේ නැහැ. හරි පැහැදිලිද? ඔව් පැහැදිලි. හරි හිතාරදුව හිතාරදුව ක්ලියර්ද? දුවගේ ප්‍රශ්නට උත්තරය ආවද? right okay හරි. ඊළඟට තියෙනවා බොහොම වැදගත් ස්ටේට්මන්ට් එකක්. මේ ස්ටේට්මන්ට් එකේ නම where ස්ටේට්මන්ට් එක. right දැන් ඔයගලන්ට මොන හරි දෙයක් තෝරන්න කිව්වම ඒ තෝරන්න කියන දේ සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරන්නේ කොහෙන්ද කියලා කියන්න ඕනේ. ඒතකොට සිලෙක්ට් කරන්න තමයි සිලෙක්ට් කියන ස්ටේට්මන්ට් එක තියෙන්නේ. එතකොට සිලෙක්ට් ස්ටේට්මන්ට් එකේ නිතරම ලියවෙන්නේ කොලම්ස් වල නම්. වගේ ටේබල් එකේ තියෙන තීරු වල නම්. right ඊළඟට from කියන ස්ටේට්මන්ට් එකේ කියවෙනවා මොන ටේබල් එකෙන්ද කියන එක.
ඔය දෙක අපි දැන් මෙච්චර වෙලා කතා කරා. ඕකටම දැන් අපි where කියලා ස්ටේට්මන්ට් එකක් පාවිච්චි කරනවා. මේ තෝරා ගැනීම මොන ආකාරයකටද තෝරා ගන්න ඕනේ කියලා කියන්නේ. දැන් මේ උඩ අවස්ථා දෙකේම අපි කරේ නිකම්ම blindly තෝරගත්තා කොලම් එක පිටින්ම අගයන් ටික. where statement එක පාවිච්චි කරලා අපිට කොන්දේසි දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට තෝරගන්න කියලා. right? එතකොට හොඳට මතක තියාගන්න මේ select statement වල select keyword එක මුලින් වෙන්න ඕනේ, from keyword එක ඊළඟට එන්න ඕනේ. select කරන්නේ මොනවද කියලා කිව්වයින් පස්සේ ඊට පස්සේ තමයි where එන්නේ. කවදාවත් මේ order එක මාරු වෙන්නේ නැහැ. select මුලින් from ඊළඟට. ඊට පස්සේ where තියෙන්න පුළුවන්. තව ඉස්සරහට යනකොට ඔයගලන්ට තේරෙයි where නැතුව තව ඒවා තියෙන්න පුළුවන්. කෙසේ හෝ මේ select from කියන concept එක කැඩෙන්නේ නැහැ. select මුලින් from ඊළඟට. ඒතකොට මෙතනදී මේගොල්ලෝ උදාහරණයක් අරගෙන තියෙනවා to select all stores with sales about 1000. 1000ට වඩා වැඩිපුර sales කරලා තියෙන stores ටික නැත්නම් cities ටික තෝරගන්න. right? එතකොට ඔයගලන්ට මේක type කරන්න පුළුවන් select කරන්න city කියන column එක. මොකද කියලා තියෙන්නේ 1000ට වඩා වැඩිපුර sale එක කරපු අයගේ store එකේ නම නැත්නම් city එකේ නම දෙන්න කියලා. ඒකයි select කියලා city කියන එක දීලා තියෙන්නේ. ඊළඟට from store information. right? මොකක්ද table එක. ඊට පස්සේ where එකේ කියනවා මොකක් පදනමටද නැත්නම් මොන කොන්දේසියකට යටත්වද ඔයගොල්ලෝ මේ තෝරා ගැනීම කරන්න ඕනේ. මෙතන කියලා තියෙනවා කොන්දේසි තමයි sales කියන figure එක 1000ට වඩා වැඩි විය යුතුයි. right? ඒ කියන්නේ sales column එකේ අදාළ අගය 1000ට වඩා වැඩි විය යුතුයි. ඒත් එහෙම වුණාම මේගොල්ලෝ තෝරලා දෙනවා කොලම්බෝ ගෝල් කියන output එක. sorry. එතකොට 1500 කියන එකෙන් කොලම්බෝ තේරෙනවා. 1700 කියන එකෙන් ගෝල් කියන එක තේරෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මෙතන තව පොඩි ගැටලුවක් තියෙනවා. කොලම්බෝ කියන එක තේරුවාට මෙතන තව ඉන්නවා කොලම්බෝ කියන කෙනෙක්. එයාව තෝරගන්න නැහැ. මොකද මම කියලා තියෙන්නේ 1000ට වැඩි කට්ටිය තෝරගන්න කියලා. right? ඒතර මේ එක කොලම්බෝ කෙනෙක් තමයි ඔයාලට තේරෙන්නේ. ඉස්සරහට යනකොට අපිට ක්‍රමවේද අපි ඉගෙන ගන්නවා. මේ කොළඹ sales වෙලා තියෙනවා නම් කොළඹ sales කීපයක් වෙලා තියෙනවා ඔක්කොම එකතු කරලා දෙන්න. right? අපි ඒකට කියන aggregate functions කියලා. එතෙන් තාම අපි ඒක ගැන කතා කරමු. මෙතෙන්දී අපි කතා කරන්නේ මේ where කියන එක නයි එයා යටතේ පාවිච්චි කරන්න පුළුවන් කොන්දේසි කියන එකයි. හරි. පැහැදිලිද ළමයි where clause එක ගැන? කොහොමද where එක වැඩ කරන්නේ කියන එක? right. හරි. හරි. ඒතර ඕගලන්ගේ ටියුට් එකේ 16 ඊළඟට 17 ඊළඟට ඔව් 16 17 කියන දෙන්න කරලෙවන් බලන්න ළමයි. ටක් ගාලා ටයිප් කරන ඔකට ලොකු වෙලාවක් ගන්න එපා. දාසෙවෙනි එකේ පැහැදිලිවම කියලා තියෙනවා අනුපිටපත් වීම රහිතව කියලා. එතකොට ඒකෙන් ඔයගලන්ට පොඩි ඉඟියක් දීලා තියෙන්නේ ඩිස්ටින්ක් එක කියලා පාවිච්චි කරන්න කියන එක. දාහත කියන එක ඔයගලන්ට කරන්න අපහසු ළමයි. 16 විතරයි කරන්න වෙන්නේ. and එකයි රෝ එකයි ගැන කතා කරන්න වෙනවා 17 ගැන කරන්න. 16 කියන්න බලන්න. විහංස select එක විතරක් දීලා මදි.
from කොහෙන්ද කියලා කියන්නත් ඕනේ පුතේ. select කරන්න distinct addresses from මොකක්ද table එක. අන්න හරි. ඔව් හරි විනාස. හිතාරා උතනදී address එකට කලින් select address නෙවෙයි select distinct address. මොකද address එක repeat වෙන එක. මේ කියන්නේ අනුපිටපත් රහිතව පාවිච්චි කරන්න කියලා. repetition නැතුව පාවිච්චි කරන්න. right? right. හරි මම පෙන්නන්න මේකේ මොකද වෙන්නේ කියලා. ඔයගලන්ට තෝරන්න කිව්වම ඇඩ්‍රස් එක අපි තේරුවොත් මෙහෙම. select address. අන්න හරි හිතාරා. select address from student info. මම ඔහොම ලියලා run කරොත් එනවාද කොට්ටාව හොමගම කොළඹ කොට්ටාව හොමගම කොළඹ කියලා තුනක් එනවා. කියන්නේ repetition එකක් වෙනවා. right මම මෙතන select distinct කියලා වචනේ පාවිච්චි කරොත් right select distinct address කියලා පාවිච්චි කළා මම run කරොත් මට එන්නේ කොට්ටාව හොමගම කොළඹ කියන දේවල් ටික. හරි ඔය විදිහට අනුපිටපත් වීම රහිතව ශිෂ්‍යෝ පාසලට එන ලිපිනයන් හොයාගන්න පුළුවන්. හරි ඊළඟ ප්‍රශ්නේ කරන්න කලින් අපි and එකයි o එකටයි ගාවට පොඩ්ඩක් ගිහිල්ෙමු. මේ and සහ o කියන keywords අපිට වමනා වෙනවා මේ බොහොම සරලව සහ ho කියන අගයන් දෙක අරගන්න. right එතකොට and කියන keyword එක අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. where කියන clause එක ඇතුලේ විතරයි. right ඇතුලේ විතරයි කියන්නේ අතර where කියන clause එකත් එක්ක. මේ and කියන clause එක පැහැදිලිවම පාවිච්චි කරන්න බෑ select statement එක ඇතුලේ සහ from statement එක ඇතුලේ. right you can select කියන පේලියේ and වචන තියෙන දැන් from කියන පේලියේ and වචන තියෙන දැන්. right and දෙක හරි o හරි කියන වචන දෙක ඔයගලන්ට හොයාගන්න පුළුවන් මේ where කියන clause එකේ කොන්දේසි දෙන clause එකේ. එතන කොන්දේසි එකකට වඩා වැඩි ගන්න ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන වෙලාවක තමයි අපි and කියන එක පාවිච්චි කරන්නේ. right එතකොට මෙතනදී ඒගොල්ලෝ උදාහරණයක් අරගෙන තියෙනවා මේ විදිහට. උදාහරණය තමයි ඒගොල්ලන්ගේ උවමනාව තමයි හැම සිටි එකකම sales 1000ට වඩා වැඩියෙන් කළ හෝ 500 275 අතර sales කරලා තියෙන කට්ටියගේ නම් ලයිස්ට් එකක් ගන්න. right then ඔයකින් detail ටික දැනටම database එකේ තියෙනවා. ඕකෙන් තමයි අපිට පෙරලා ගන්න උවමනා වෙන්නේ. right එතකොට මේගොල්ලන්ගේ උවමනාව තියෙන්නේ 1000ට වැඩියෙන් හෝ 500 275 අතර කණුදෙනු සිද්ධ කරලා shops ටික අරගන්න. right ඒත් අපිට ලියන්න පුළුවන් select කරන්න city එක. මොකද city එකේ නේ shops ටික තියෙන්නේ. right stores ටික තියෙන්නේ. ඒක ඊට පස්සේ කියන්න පුළුවන් from store information. මොන database එකෙන්ද නැත්නම් table එකෙන්ද අතන table එකකින් තෝරගන්න කියලා. ඊට පස්සේ තමයි where එක ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. බලන්න where එක කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඒකේ sales කියන කෙනා 1000ට වඩා වැඩිද කියලා බලලා තියෙනවා. ho or එක පාවිච්චි කරලා තියෙනවා. ආයෙ බලලා තියෙනවා sales 500ට අඩු වරහන් ඇතුලේ සහ sales 275ට වැඩි. right එතකොට උතනින් ෆිල්ටර් වෙනවා
city එක store information කියන table එකෙන් 1000ට වඩා වැඩිපුර sales කරපු සහ 575 අතර sale එක සිද්ධ වෙච්ච කොටස. එතකොට අර දෙකෙන් එකයි තේරෙන්නේ. එක්ක 1000ට වඩා වැඩියෙන් කරපු කට්ටිය හෝ මේ කියන ආකාරය. right? එතකොට අපිට and එකයි o එකයි පාවිච්චි වෙන තැන බලන්න බලා ගන්න පුළුවන්. right? ඒක කලබල නැතුව පාවිච්චි කරගන්න. මොකද සමහර කට්ටිය and පාවිච්චි කරන ඕන තැනට o පාවිච්චි කරගන්න. right? ඒක එහෙම වෙන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැති වුණොත්. right? ඔයගොල්ලන්ට කිව්වම මේක හොයන්න කියලා ඔයා නිකන් හිතලා බලන්න මේක මොන විදිහටද හොයාගන්නේ. එතකොට මට මොනවද ඕනේ කියන්නේ. ඒකට අදාළව ඔයගොල්ලන්ට පුළුවන් කෝල් එක බිල්ඩ් අප් කරන්න. හරි. එතකොට ඔය තමයි and o කියන clauses දෙක. ඒකට අදාළව ප්‍රශ්න කීපයක් තියෙන එක කරමු. ඊළඟ එකත් කතා කරලා in statement. right? in statement එක කියලා කියන්නේ ඔයගලන්ට උඩ කතා කරපු where clause එකට සමාන කාර්යයක් පුළුවන් කරන කෙනෙක්. right? සමාන කාර්යයක් කරගන්න පුළුවන් කෙනෙක්. හැබැයි එතනදී දැන් and එකයි o එකයි පාවිච්චි කරනකොට අපිට හැකියාව තිබ්බා විවිධ columns වල විවිධ ෆිල්ටර් කිරීම සිද්ධ කරගන්න. මෙතනදී ඒ chance එක ඔයගලන්ට එන්නේ නැහැ. right? එතකොට මෙතනදී වෙන්නේ යම් කිසි එක කොලම් එකක විවිධ අගයන් වලට චෙක් කර ගැනීම කරගන්න පුළුවන්. ඒ කරලා අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්. right? දැන් මෙතන උදාහරණ විදිහට අරගෙන තියෙන්නේ කොළඹ සහ ගම්පහ කියන නගර දෙකෙහි details ටික අරගන්න කියලා ඕගොල්ලන්ට example එක හැටියට කියලා තියෙනවා we may wish to select all records for the Colombo and the Gampaha cities in tables to information. එතකොට ඔයාගේ city එක කොළඹ වුණත් city එක ගම්පහ වුණත් ඔයා තෝරගන්න ඕනේ. right? ඔක්කොම details. ඒගොල්ලෝ කියලා තියෙනවා select asterisk ඒ කියන්නේ ඔක්කොම details තෝරන්න from store information ඒ කියන්නේ අදාළ ස්ථාන කියන්නේ database එකේ අදාළව තියෙන table එකේ නම where city කියන කෙනා එක variable එකක් නැත්නම් එක column එකක් ඔයගොල්ලන්ගේ output එකට එන්න අවශ්‍යව තියෙන where city in Colombo ගම්පහ. ඒ කියන්නේ city කියන කෙනාට කොළඹ සහ ගම්පහ කියන අගයන් ලැබෙන්න කියන එක තමයි එතනින් ඉන්ඩිකේට් කරන්නේ. මෙතන මම අර කලින් කිව්වේ කීපයක් මික්ස් කරගන්න බෑ කියලා. where city කියලා දෙනකොට city එකට ගැලපෙන ආකාරයේ කෙනෙක් තමයි එතනදී අපි මැනේජ් කරගන්න ඕනේ. right? එහෙම නැතුව අපිට බෑ මේ where clause එක කලින් where clause එක පාවිච්චි කළාට criteria කීපයක දේවල් හොයන්න පුළුවන්. right? හැබැයි මෙතන එකකට කොටු වෙන්න වෙනවා. right? එකකට කියන්නේ එක කොලම් එකකට කොටු වෙන්න වෙනවා. එක කොලම් එකේ විවිධ අගයන් ගැන ඔයාලට හොයාගන්න පුළුවන්. right? මෙතන පෙන්නලා තියෙන විදිහට. ඒක සිටි එකට තියෙන විවිධ අගයන් ගැන හොයන්න පුළුවන්. විදමු තව ඇඩ්‍රස් කියලා එකක් තිබුණා කියලා ඇඩ්‍රස් එකට අදාළ වෙන විවිධ අගයන් වලට කෝඩ් එක අරගන්න පුළුවන්. හරි පැහැදිලිද ළමයි? හරි right. හරි බලන්න ඔයගලන්ගේ ප්‍රශ්න සෙට් එකේ දැන් පුළුවන් 17 වෙනි ප්‍රශ්නයයි 18 වෙනි ප්‍රශ්නයයි 19 වෙනි ප්‍රශ්නයයි ඔය ප්‍රශ්න තුන. right බලන්න කරගන්න පුළුවන් දෙයක්.
ඔව් හිතාරා 17 වෙනි එකටද දුව මේ එවලා තියෙන්නේ හිතාරා ලීබල නෑ ඉන්නේ ඔව් ව්‍යා කලම්බු ඕ ජැෆ්නා කියන එක හිතාරා අර අපිට ඒකට ගැලපෙන විදිහට දෙන්න ඕනේ. ව්‍යා කවුද කලම්බු වෙන්න ඕනේ. ව්‍යා සිටි එක තමයි කලම්බු එකට සමාන වෙන්න ඕනේ. right එහෙම නැත්නම් සිටි එක තමයි ජැෆ්නා කියන එකට සමාන වෙන්න. ඒක දෙන්න ඕනේ. ව්‍යා සිටි equals කලම්බු or city equals ජැෆ්නා කියන. හරි. ළමයට විනාඩියක් දෙන්න මම එනවා ඔයගොල්ලෝ try කරන්න ඕක. විහංසා කොබලන්ඩ 17 වෙනි එක ඔව් 17 වෙනි එකේ ඉන්න එක පාවිච්චි කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ දුවක O එක පාවිච්චි කරලා ලියන්නත් පුළුවන් ඒකත් ලියන්නකො බලන්න එතකොට දෙකම ඕකේ වෙනවා දහ අටවෙනි එක 18 වෙනි එකේ හිතාර කියලා තියෙන්නේ කොට්ටාවේ සිට ගමන් කරන පිරිමි සිසුන්ගේ විස්තර ලබා ගන්න කියලා. එතකොට දුව සිලෙක්ට් එකේ සිටි සිලෙක්ට් කරලා හරියන්නේ නැහැ. right අපේ database එකේ සිටි කියලා එකකුත් නැහැ දුව. ඒක පොඩ්ඩක් බලන්න database එකේ මොන විදිහටද තියෙන්නේ කියලා. database එකේ address කියලා ඇත්තේ මෙතන මේ උඩ තියෙන වගු ටිකට අදාළව තමයි ඒවා කියන්න ඕනේ. right එතකොට මේක තමයි ඔයාලට රිෆර් කරන්න තියෙන්නේ. right එතකොට විස්තර දෙන්න කියලා කිව්වම විශේෂයෙන් කියලා නෑනේ මොන විස්තරද ඕනේ කියලා. ඔව් එතකොට ඔක්කොම විස්තර ටික දෙන්න ඕනේ. විශේෂ කරලා නැහැනේ එතනදී. විහංසා ඔව් එහෙම තමයි පුතේ එන්නේ. එහෙම තමයි එන්නේ. හරියටම හරි. right අනිත් අයත් try කරන්න පුළුවන් විදිහට මොකද එතකොට මට settle කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ කොතනද වරදින්නේ කියලා. ඔව් දිල්ෂාන්
17 නේ 17 කොළඹ හෝ යාපනයේ සිට ගමන් කරන සිසුන්ගේ විස්තර ආයිසරයක් පුතේ කොළඹ හෝ යාපනයේ සිට ගමන් කරන සිසුන්ගේ විස්තරනේ ගන්න කියලා තියෙන්නේ. එතකොට දිල්ෂාන් select asterisk දැම්මම හොඳයි. මොකද මොන විස්තරද කියලා නැති නිසා. right? ඊළඟට from student info එක හරි where Colombo equal city. එතකොට Colombo equal city කියලා කියනකොට ඔව් මට කතා කරනකොට මේ Colombo equal city කියලා දෙන්න බෑ. දිල්ෂාන් අපේ තියෙන address කියලානේ. මෙතන අපේ student info table එකේ තියෙන්නේ address එකනේ. ඒතරවා දෙන්න ඕනේ address equal Colombo or address equal Jaffna. හරි. එතකොට ඔය again දෙනකොට ළමයි හොඳට මතක තියාගන්න double quote single quotes දෙකටම again වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න single quotes පාවිච්චි කරන්න අකුරු යෙදෙන again වලදී. කියන්නේ ඉලක්කම් විතරක් තියෙනකොට single double quotes මුකුත් පාවිච්චි නොකරට කමක් නැහැ. අකුරු පාවිච්චි වෙන එකකදී single quotes පාවිච්චි කරන්න. right? මොකද ස්ටෑන්ඩඩ් එක වෙන්නේ ඒක ළමයි. right. මම එක ප්‍රශ්නයක් කරන්නම්. මේකේ ඔයගලන්ට කියලා තියෙනවා කොළඹ හෝ යාපනයේ සිට ගමන් කරන සිසුන්ගේ විස්තර ලබා ගන්න. එතකොට සිසුන්ගේ විස්තර තියෙන්නේ පැහැදිලිවම student info table එකේ. right? කොළඹ හෝ යාපනය. right? දැන් ඔයගොල්ලෝ table එක බලුවොත් යාපනයේ සිසුන් නැහැ මෙතන. right? විහංසා කොබලන්න 18 වෙනි එක ඔව් අන්න හරි විහංස. ඒක තමයි උත්තරේ වෙන්නේ. right? හරි. එතකොට 17 වෙනි එකේ අපිට select කරන්න ඕනේ සිසුන්ගේ විස්තර. එතකොට select මම අරගන්නවා all star mark එක. ඔව් හිතාරින් නම් එන්න. select asterisk from student info. එතකොට මේක කියනවා සියලු දේ select කරගන්න student info කියන table එකෙන්. හැබැයි අපි කියනවා select කරගන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා. where address මොකද student info table එකේ තියෙන්නේ ඒගොල්ලෝ එන තැන කියන එක refer කරන්න පුළුවන් වෙන්නේ අපිට address එකෙන්. right? මේ කොට්ටාව හෝමගම නගරවල නම් තියෙන්නේ address කියන column එකේ යටතේ. ඒතර මම කියන්න ඕනේ address equal අපිට තියෙන්නේ කොළඹ සහ ජැෆ්නා වලනේ කොළඹ සහ යාපනයේ සිට. ඔව්. එතකොට කොළඹ කියලා දෙන්න ඕනේ. or address equal Jaffna. right? ඔහොම තියෙන්න ඕනේ හේතුව තමයි අපිට කියන්නේ කොළඹ ඉඳලා ආවත් ඒ ළමයාගේ විස්තර ඕනේ. ජැෆ්නා වල ඉඳලා ආවත් ඒ ළමයාගේ විස්තර අපිට අවශ්‍යයි. ඔයා මෙතන වැරදිලා ආවත් කොළඹ and ජැෆ්නා කියලා දැම්මොත් ඔයාගේ එක වර්ධිනවා. ඒ කියන්නේ කොළඹත් වෙන්න ඕනේ ජැෆ්නා වලත් වෙන්න ඕනේ ළමයා. ඒකට එහෙම තැනක් අපිට හම්බෙන්නේ නැහැ. right? මෙතන කොළඹ or address equal Jaffna කියන එක තියෙන්න ඕනේ. ඒ විදිහට තියලා මේක run කරොත් ඔන්න ඔය කියන output එක වට එනවා. S003 කියන එක නා කමල් කොළඹ ඉඳලා එනවා. S006 කියන එක නා හම්සි කොළඹ ඉඳලා එනවා. ඔයගලන්ගේ table එකට වඩා සමහරවිට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මේක මම මේ practicals එක විදිහට වෙනස් කරලා තියෙන නිසා. බලමු හරිද කියලා. කමලුයි හම්සි නේද? ඔව් කමල් and හම්සි තමයි ඉන්නේ අපි එකේ.
right ඔයගලන්ට අවශ්‍ය නම් මේක in keyword එක පාවිච්චි කරලා කියන්නත් පුළුවන් right එතකොට අපිට එන්න ඕනේ where address මෙතනට එනවා in ඊළඟට වරහන් ඕපන් වෙලා මෙතන අපි කියන්න ඕනේ මොනවාද අගයන් COLOMB කොළඹ right ඔහොම දීලා අපිට පුළුවන් මේ output එකම ගන්න run කරාම ආයෙසරයක් command hums එනවා එතකොට මෙතනින් කියන්නේ address equal colombo or address equal jaffna කියන එක හරි පැහැදිලිද ළමයි අඩුපාඩු තියෙන අය හදාගන්න ඊට පස්සේ අපි 18 වෙනි එකට යමු 18 කරන්න වෙලාව අවශ්‍ය නම් කියන්න උදිත් සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා නේද? හරි විහංස හරි උත්තරේ. හරි අපි 18 වෙනි ප්‍රශ්නයට යමු. 18 වෙනි ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ කොට්ටාවේ සිට ගමන් ගන්නා පිරිමි සිසුන්ගේ විස්තර ලබා ගන්න. right එතකොට කොට්ටාවේ ඉඳලා එනවා වෙන්නත් ඕනේ පිරිමි ළමයෙක් වෙන්නත් ඕනේ. දැන් ඔයගොල්ලෝ වගුව දිහා බැලුවොත් කොට්ටාවේ ඉඳලා එන පිරිමි ළමයි කියලා අපිට ගන්න වෙන්නේ සමන් විතරයි නේද? එයා තමයි කොට්ටාව කියන තැනයි ජෙන්ඩර් එක M කියලා ඉන්ඩිකේට් වෙලා තියෙන්නේ. මාලනී කියලා ඉන්නවා ජෙන්ඩර් එක F ෆීමේල් කියලා තියෙන්නේ. ඒකට සමන් විතරයි තෝරා ගැනීමේ හැකියාව තියෙන. ඒකට ඔයාගේ විස්තර කිව්වම මෙන්න මේ පළවෙනි පේළියේ විස්තරය එන්න ඕනේ ඔයාට. ඔයා මේ කෝරේක ලිව්වම. right එතකොට එතනදී අපි ආයසරයක් select asterisk සම්පූර්ණ ප්‍රමාණ තොරතුරුම from student info where address equal කොට්ටාව වෙන්න ඕනේ. ඒක එක කොන්දේසියක්. right දැන් මෙතනදී ළමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ and clause එක. හේතුව කොට්ටාවේ සිට එන පිරිමි ළමයි. එතකොට කියන්නේ නගරයේ කොට්ටාව වෙන්නත් ඕනේ ළමයා පිරිමි ළමයෙක් වෙන්නත් ඕනේ. ඒක නිසා මේ දෙකම සංතෘප්ත වෙන්න ඕනේ. right gender equal M. right ඔහොම આવොත් තමයි ඔයාගේ කෝරි එක නිවැරදි වෙන්නේ. right මෙයාව රන් කරාම අපිට මෙන්න මේ කියන output එක එනවා 001 සමාන කොට්ටාව මේ කියන ගැටලු ටික. පැහැදිලිද ළමයි? හරි right අඩුපාඩු තියෙන අය ලියා ගන්න මම විනාඩියකින් ඊළඟ ප්‍රශ්නෙත් කරනවා.
බුදුපා හරි ඊළඟ ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ විමසුමේ ඉන් මූලපදය භාවිත කරමින් කොට්ටාව සහ හෝමගම සිට ගමන් කරන සිසුන්ගේ විස්තර ලබා ගන්න. right කියන්නේ කොට්ටාව ඉඳලා හරි හෝමගම ඉඳලා හරි එන ශිෂ්‍යයන්ගේ විස්තර ගන්න ඕනේ ඉන් කියන කීවර්ඩ් එක පාවිච්චි කරගෙන. දැන් අපි කලින් අවස්ථාවෙත් මේකට දාලම සමාන වෙන එකක් කොළඹ යාපනය මේක ලියනකොට එක්සැම්පල් එක ලියනකොට අපි පාවිච්චි කරා. right නම් අපි මේක ලියන්න ලේසි select asterisk from student info where address කියන එක දැන් in එක පාවිච්චි කරන්න කියලා ප්‍රශ්න කියලාම තියෙනවා address in අපිට දීලා තියෙන නගර දෙක වෙන්නේ කොට්ටාව සහ හෝමගම. එතකොට කොට්ටාව හෝමගම. right. ඔය විදිහට තමයි 18 වෙනි එකට ලියවෙන්න ඕනේ. මෙයාව එක්සිකියුට් කරලා බලමු. ඔව්. කොට්ටාවේ දෙන්නෙකුයි හෝමගම දෙන්නෙකුයි ඉන්නවා. එතකොට මේ දෙන්නට අදාළව තියෙන ඒ රෙකෝඩ්ස් හතර තමයි ඔයගලන්ට මෙතනින් පේන්න තියෙන්නේ. හරි අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න ඊට පස්සේ අපි ඊළඟ පොයින්ට්ස් ටික කතා කරමු. දැන් ඕගොල්ලෝ ටික මේක හුරු කරගන්න මම අර කලින් කිව්වා වගේම SQL කියලා කියන්නේ නිකන් සාමාන්‍ය ඉංග්‍රීසි භාවිතා කරනකොට ඔයගලන්ගේ අහන ප්‍රශ්නයක් වගේ. එහෙමයි ඒක හුරු වෙලා තියෙන්නේ. මේ මෙතඩ් එක අල්ලගත්තම ඔයගලන්ට SQL කියන එක ඇති දෙයක් නැහැ. මොකද අපි නිරන්තරයෙන් පාවිච්චි වෙන අපි ඉංග්‍රීසි භාෂාවේ නිරන්තරයෙන් දන්න වචන ටිකක් මෙතන පාවිච්චි වෙන්නේ. හරි ඊළඟ එක්කෙනාට යමු. මේක ලියන කවුරුත් නැහැ නේද තාම? හරි ඊළඟට අපි කතා කරනවා between කියන statement එක. right between. දැන් between කියන statement එකේ නේද? between කියන වචනේ සිංහල අර්ථය අතරමැද කියන එක නේද? right එතකොට මෙතනත් between කියන එක පාවිච්චි කරන්නේ මේ range එකකට. right ඒ range එකක් කියන එක දෙනකොට range එක නිතරම සංඛ්‍යාත්මක අගයක්. සංඛ්‍යාත්මක අගයක් කියලා කියන්නේ මේ අපිට නිතරම ඉලක්කම්ම කියන එක නෙවෙයි අපිට ඒක දත්ත වර්ග වලින් කතා කරන එක ලේසි. integer එකක් කියලා කියන්නේ range එකක් දෙන්න පුළුවන් numeric value එකක්. right පූර්ණ සංඛ්‍යාව. float කියලා කියන්නේ numeric value එකක්. right ඊළඟට date එක කියලා කියන්නේ numeric value එකක්. right time එක කියලා කියන්නේ numeric value එකක්. right okay right එතකොට මේ between කියන එක නා පාවිච්චි කරනකොට නිතරම මතක තියාගන්න numeric type එකක් අපි දෙන්න ඕනේ. right උදාහරණ විදිහට මේගොල්ලෝ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ දිනය ජනවාරි 6 1999 සහ ජනවාරි 10 1999 කියන ඒ දින දෙක ඇතුළත සිද්ධ වුණු සේල්ස් වල ඉන්ෆර්මේෂන් දෙන්න කියලා. right ජනවාරි 6 සිට ජනවාරි 10 වෙනකම්. ඔයගොල්ලන්ට මේ ටේබල් එක දිහා බැලුවම පේනවා ඇති සේල්ස් මෙයා සිද්ධ වෙලා තියෙන්නේ 5 වෙනිදා ජනවාරි. මේක 7 වෙනිදා මෙතන 8 වෙනිදා මෙතන ආයෙත් 8 වෙනිදා. එතකොට ඔය කියන රේන්ජ් එකට අයිති වෙන්නේ මේ 7 වෙනිදා 8 වෙනිදා සහ 8 වෙනිදා සිද්ධ වෙච්ච ගනුදෙනු තුන.
right 8 වෙනිදා ගනුදෙනු දෙකයි 7 වෙනිදා එක ගනුදෙනුවයි 5 වෙනිදා ගනුදෙනුව අයිති වෙන්නේ නැහැ හේතුව අපේ රේන්ජ් එකේ ඉල්ල තියෙන්නේ 6 ඉඳලා 10 දක්වා. ඒකට ඕක අපිට ලියන්න පුළුවන් SQL පාවිච්චි කරලා select asterisk මොකද ඒගොල්ලෝ information ඉල්ලන්නේ මොන information ද කියලා නැහැ. ඒක නිසා ඔක්කොම ටික අරගන්න වෙනවා. select asterisk සියල්ලම select කරගන්න from store information where date කියන එකේ තමයි අපි දැන් range එක බලන්නේ. දින පරාසයක්නේ අපි බලන්නේ date. ඒතර මේකේ තියෙන date column එක තියෙන නිසා මේ column එකේ නම date කියන නිසා තමයි මෙතනට date අරගෙන තියෙන්නේ. එහෙම නැතුව දින පරාසයක් කියන නිසා නෙවෙයි right. මෙතන තිබුණා නම් duration කියලා. එහෙනම් අපි ගන්නේ where duration කියලා මෙතනට ගන්න. right. ඒතර date between keyword එක අපි ඉගෙන ගන්න. ඊට පස්සේ කියනවා කොහොමද පරාසය යන්නේ. ඒතර පරාසය ගැන කියනකොට ආරම්භ වෙන පරාසය ආරම්භ වෙන අගය and පරාසය ඉවර වෙන අගය. ඔය විදිහට range එක දෙන්න ඕනේ. ඒතකොට between පාවිච්චි කරනකොට මතක තියාගන්න ළමයි and කියන keyword එක අනිවාර්යයි. right where date between Jan 6 1999 and Jan 10 1999 excuse me sorry එතකොට ළමයි අනිත් දේ මතක තියාගන්න ඕගොල්ලෝ දැන් දිනයක් වෙලාවක් වගේ දෙනකොට ඕගොල්ලන්ගේ ටේබල් එකේ එයාව නිරූපණය කරලා තියෙන්නේ කොහොමද ඒ විදිහටම මෙතන date එක පාවිච්චි කරන්න right වෙන වෙන විදිහට පාවිච්චි කරන්න එපා හරි right එතකොට මෙතනදී select කරන්න සියලුම දේ asterisk එකෙන් කියනවා from store information table එක කියනවා where date දිනය between මෙන්න මේ දිනේ සිට and මෙන්න මේ දිනේ දක්වා එතකොට මේ දින දෙක අතර තියෙන අගයන් හොයලා මේ විදිහට output එක දෙනවා හරි පැහැදිලිද between කියන එක right හොඳයි ඊළඟට අපි කතා කරලා තියෙනවා like statement එක දැන් මේක බොහොම පරිස්සමට තේරුම් ගන්න ඕන එක මම මේකේ උදාහරණ කීපයකට ඔයගලන්ට කරලා පෙන්නන්නම් මේ like කියන statement එක අපිට උවමනා වෙනවා සහ අපිට උදව් වෙනවා අදාළ අගය ගැන හරි දැනුමක් අපිට නැති වෙලාවක දෙයක් select කරගන්න right අපි කියන්නේ නේද මේ රතු පාට වගේ දෙයක් අපිට හොයලා දෙන්න කියලා නේ අපිට හරියටම කියන්න බෑ කෙහෙල් දැල්ලේ පාට වගේ ඇඳුමක් හොයලා දෙන්න කියලා කිව්වම අපිට කෙහෙල් දැල්ලේ පාට හරි විදිහට විස්තර කරගන්න බෑ ඒ වගේ තමයි දත්තය දත්ත යන කියනකොට නේද ඒ අකුරෙන් පටන් ගන්න වචන නේද ඒ විදිහට අපිට ඩිෆයින් කරන්න පුළුවන් හරියටම අකුරු දන්නේ නැහැ සමහරවිට අපිට දත්තයක් හොයන්න ඕන වුණාම අපිට උවමනා වෙන්න පුළුවන් S අකුරෙන් පටන් ගන්න නම් තියෙන අය right ඒ වගේ අපිට එක එක උවමනාවල් එන්න පුළුවන් එතකොට එහෙම එන උවමනාවකදී අපිට හරියටම දත්තයක size එකක් ඊළඟට දත්තේ විදිහ කියා ගන්න බැරි අවස්ථාවකදී අපිට පුළුවන් මේ like කියන clause එක පාවිච්චි කරන්න. එතනින් එයා කියලා දීලා තියෙනවා කොහොමද එක එක වර්ගයේ patterns මේ like එක පාවිච්චි කරලා දීලා ඔයාට අවශ්‍ය දත්තය හෝ එයාගේ දත්තය ඇතුළත් වෙන details ටික filter කරගන්නේ කොහොමද කියලා. right එතකොට මෙතන මේගොල්ලෝ අරගෙන තියෙන syntax ටික නැත්නම් මේක ලියන syntax එක තමයි අපි select කියලා ලියනවා පුරුදු විදිහටම column එකේ නම හෝ asterisk එක දාන්න පුළුවන් from කියලා ලියනවා පුරුදු විදිහටම අදාළ table එකේ නම where කියලා ලියනවා where එකේ තමයි අපි මේ අපේ like statement එක අපි පාවිච්චි කරන්නේ මොන විදිහේ කෙනෙක්ද කියලා කියන්නේ එතකොට මේ මොන විදිහේ කෙනෙක්ද කියලා කියන දත්තය තියෙන column එක where එකට පස්සේ අපි ලියනවා
ඊට පස්සේ අපි like කියලා දාලා like එකට අදාළ pattern එක ලියනවා. right? එතකොට මේ like එකට අදාළ pattern එක ලියන්න පුළුවන් ක්‍රමවේද 4ක් තියෙනවා. ඒ ක්‍රමවේද 4 තමයි මම මෙතන මේ කියලා තියෙන්නේ. right? එතකොට මොනවාද මේ ක්‍රමවේද 4? පළවෙනි ක්‍රමවේදයේ ඕගලන්ට pattern එකක් දීලා තියෙනවා a_z. right? එතකොට ළමයි මේ a_z කියන වචනෙන් නැත්නම් මේ pattern එකෙන් තේරුම් කරන දේ හරියට තේරුම් ගන්න. ඔය කියන්නේ අකුරු තුනක වචනයක් තියෙනවා. අකුරු තුනක් කියලා අපි අඳුනගන්නේ කොහොමද? a අකුර තියෙනවා, underscore එකක් තියෙනවා, z අකුර තියෙනවා. එතකොට a z කියන්නේ අකුරු දෙකයි, underscore එකෙන් නිරූපණය වෙන්නේ තවත් අකුරක්. ඒ අකුර මොකක්ද කියලා අපි දන්නේ නැහැ. right? එතකොට a_z කියන එකනාගේ නිරූපණය වෙනවා a අකුරෙන් පටන් ගන්න, z අකුරෙන් ඉවර වෙන අකුරු තුනක අකුරු තුනේ වචනයක්. ඒතර පටන් ගන්න අකුර ගැන අයිඩියා එකක් තියෙනවා, ඉවර වෙන අකුර ගැන අයිඩියා එකක් තියෙනවා. මැද අකුරු කොහොමද කියලා අපි දන්නේ නැහැ. right? ඒතර ඔහොම හොයන්න කිව්වොත් ඔයාගේ database එක ඇතුලේ abz කියලා වචනයක් තිබ්බොත් අන්න ඒක මේ like pattern එකට අහු වෙනවා. මොකද a අකුරෙන් පටන් ගන්නවා, z අකුරෙන් ඉවර වෙනවා. මැද තව අකුරක් තියෙනවා. ඒ අකුර මොකක් වුණත් එකයි. අකුරක් නෙවෙයි ඕනම character එකක්. ඔයාගේ database එක ඇතුලේ a to z කියලා තිබ්බොත් ඒකත් මේකට අහු වෙනවා. මොකද ආයෙත් a අකුරෙන් පටන් ගන්නවා, z අකුරෙන් ඉවර වෙනවා, අකුරු තුනයි. characters තුනයි. හැබැයි මෙතන AKKZ කියලා තිබුණොත් ඒක අහු වෙන්නේ නෑ අපිට. මොකද a අකුරෙන් පටන් අරන් z අකුරෙන් තමයි ඉවර වෙන්නේ. හැබැයි characters 4ක් තියෙනවා. characters 4ක් තියෙනවා නෙවෙයි අපි ඉන්නේ. characters 3ක් තියෙනවා. පැහැදිලිද? ඔය pattern එක පැහැදිලිද? ළමයි හිතාර කොතනද පැහැදිලි නැත්තේ? මේ syntax එක මෙතන ලියන syntax එක ගැන නෙවෙයි දුව, මේ තියෙන pattern එක ගැන කතා කරන්නේ. right? දැන් අපිට pattern එක ඕන වෙන්නේ අපි වත් කියන්නේ value එක, අපි දෙන value එකේ ස්වභාවය හරියටම දන්නේ නැති වුණාම. හිතන්නකො නමක් කියලා. ඔයා දන්නවා නමක් තියෙනවා s අකුරෙන් පටන් ගන්නවා, n අකුරෙන් ඉවර වෙනවා. අකුරු 5යි කියලා දන්නවා. හැබැයි ඒක ඉතිරි අකුරු ටික ඔයා දන්නේ නැහැ. ඒතර එහෙම දෙයක් නිරූපණය කරන්න තමයි දුව මෙහෙම දෙයක් අපි පාවිච්චි කරන්නේ. ඒතර මෙතන මේ ලියලා තියෙන එකට අනුව ඉන්ඩිකේට් වෙන්නේ a අකුරෙන් පටන් අරගෙන z අකුරෙන් ඉවර වෙන characters 3ක වචනයක්. ඒක පැහැදිලිද? හිතාරා ප්‍රශ්න තියෙනවා නම් තාමත් අහන්න. හරි. දැන් එතකොට මේ pattern එකේදී අපි හරියටම අකුරු ප්‍රමාණය දන්නවා. right? අකුරු 4 අකුරු 3යි. a අකුරෙන් පටන් ගත්තා, z අකුරෙන් ඉවර වුණා, අකුරු 3යි. දැන් ඕගලන්ට තෝරන්න වුණොත් s අකුරෙන් පටන් ගන්න, n අකුරෙන් ඉවර වෙන characters 5ක එක්කෙනෙක් කියලා කොහොමද pattern එක ලියන්නේ? type කරලා එවන්න බලන්න ළමයි. a අකුරෙන් පටන් ගන්න, z අකුරෙන් s අකුරෙන් පටන් ගන්න, n අකුරෙන් ඉවර වෙන, s අකුරෙන් පටන් අරන් n අකුරෙන් ඉවර වෙන අකුරු වචන 5ක අකුරු 5ක characters 5ක වචනයක්. කොහොමද pattern එක ලියන්නේ? s වලින් පටන් අරන් n වලින් ඉවර වෙනවා. අන්න හරි දේශා. very good. හරියට හරි විහංස. s අකුරයි underscore 3යි n අකුරයි.
එතකොට අපිට ඒක අල්ලගන්න පුළුවන්. හරි විහංග. හරියටම හරි. right. එතකොට මට උවමනයි මෙන්න මෙහෙම කියන්න. ඒ අකුරෙන් පටන් ගන්න characters 4ක් තියෙන වචනයක්. මම දන්නේ ඉවර වෙන එක මොකද්ද කියලා. කොහොමද ඒක මම කියන්නේ? ඒ අකුරෙන් පටන් ගන්න characters 4ක් තියෙන වචනයක්. අන්න හරි විහංස. ඒ අකුරෙන් පටන් ගත්තා underscore 3යි. right. ඒතර අපිට නිතරම මේ අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ පටන් ගන්න කැරක්ටර් එකයි ඉවර වෙන කැරක්ටර් එකයි මොකද්ද කියලා. දිල්ෂාන් හරි විහංග හරි. right. ඒතර අපිට කැමති විදිහකට පැටර්න් එක දෙන්න පුළුවන්. මම අහුවොත් මේ විදිහට. characters 4ක වචනයක් දෙවෙනි කැරක්ටර් එක B. කොහොමද ඒක කියන්නේ? characters 4ක වචනයක් දෙවෙනි කැරක්ටර් එක B. අන්න හරි දිල්ෂාන්. හරියට හරි විහංග. right. හරියට හරි විහංස. ඔව්. කොහොමද අපි කියන්නේ underscore එකක් දානවා B අකුර දානවා තව underscores දෙකක් තියෙනවා. එතකොට එකෙන් ඉන්ඩිකේට් වෙනවා අකුරු 4යි characters 4යි දෙවෙනි එකේනා B අකුර. හරි. ඔන්න ඔය විදිහට characters ගාන කොච්චර කොහොම වුණත් characters ගාන දන්නවනම් අදාළ වචනේ characters ගාන දන්නවනම් ඔයාට පුළුවන් underscore වලින් characters ටික ලකුණු කරන්න සහ ඔයා දන්න අකුරු තියෙනවා නම් අදාළ character එකේදී අදාළ අකුර වෙන්නට. හරි? right. ඒ තමයි පළවෙනි pattern එක. දෙවෙනි pattern එක. දෙවෙනි pattern එකේ තියෙන්නේ ABC percentage. right. ඒතර මේකෙන් අදහස් වෙන්නේ ABC කියන අකුරු තුනෙන් start වෙන ඒතර ABC කියලා පිළිවෙලට ඒ characters තුන තියෙන්න ඕනේ. percentage එකෙන් කියන්නේ ඊට පස්සේ ඕන තරම් characters ප්‍රමාණයක් තිබිය හැකි. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ABC කියන අකුරු තුනෙන් පටන් ගන්න වචන. අපි දන්නේ අකුරු කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට ඔයාගේ ඔය මේ කියන pattern එකට ABCD කියන වචනෙත් අහු වෙනවා. මොකද එයා ABC වලින් පටන් අරගෙන තව එක character එකක් තියෙන එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ABC කියන වචනේත් අහු වෙනවා. මොකද ABC වලින් පටන් අරගෙන ඉතිරි characters ටික මොනවා වුණත් කමක් නැහැ. අකුරුද ඉලක්කන්ද හිස්ටැන්ද මොනවා වුණත් ගැටලුවක් නැහැ. right. ඒකෙම අනිත් පැත්ත තමයි තුන්වෙනි පැටර්න් එක විදිහට තියෙන්නේ. මුලින් percentage අගට XYZ. එතකොට ඒකේ කියලා තියෙන්නේ පටන් ගන්නකොට කොච්චර characters ප්‍රමාණයක් තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි ඉවර වෙන්නේ XYZ කියන අකුරු වලින්. එතකොට percentage එකෙන් ඉන්ඩිකේට් කරනවා ඉදිරියෙන් කොපමණ අකුරු සංඛ්‍යාවක් තිබ්බත් ගැටලුවක් නැහැ. ඉවර වෙනකොට තියෙන්න ඕනේ XYZ කියන අකුරු තුන පිළිවෙල. එතකොට WXYZ කියන වචනේ අහු වෙනවා. මොකද W කියන කෙනා අර percentage එක පැත්තට අහු වෙනවා XYZ පිළිවෙලට තියෙනවා. ZZXYZ කියන එකත් අහු වෙනවා. ZZ කියන එක කෙනා percentage පැත්තට අහු වෙනවා. XYZ කියන එක කෙනා පිළිවෙලට තියෙනවා. right. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අවසාන වෙන අකුරු ප්‍රමාණය දන්නේ නැති අවස්ථාවක පටන් ගන්න ටික දැනගෙන ඉන්නකොට ABC percentage කියන type එකට යන්න පටන් ගන්න අකුරු ටික දන්නේ නැතුව ඉවර වෙන අකුරු ටික දන්නවා නම් percentage XYZ කියන type එකට යන්න. අන්තිම එක්කෙනාගෙන් කියලා තියෙන්නේ පටන් ගන්න අකුරු විදිහ දන්නෙත් නැහැ ඉවර වෙන අකුරු විදිහ දන්නෙත් නැහැ. හැබැයි මැද තියෙන එක අකුරක් හෝ කීපයක් ගැන අයිඩියා එකක් තියෙනවා. right. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා percentage an percentage. right. දැන් ඔහොම දුන්නම බණ්ඩාරවෙල කියන වචනේ අහු වෙනවා උතන්ට. මොකද පටන් ගන්නකොට B අකුරක් තියෙනවා.
ගැටලුවක් නැහැ. කී මොකෙන් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. an කියන එක්කෙනා මැද හම්බ වෙනවා. ආයි මේ ඩාරවෙල කියන ටික ඊට පස්සේ තියෙනවා. කැන්ඩි කියන එක්කෙනාත් අහු වෙනවා නේද? k අකුර පටන් ගන්නකොට මොන අකුර තිබ්බත් කමක් නැහැ. an කියන දෙන්න එක ළඟ ඉන්නවා. ආයෙත් ඉවර වෙන ටික අපි දන්නේ කැමති දෙයක් තියෙන්න පුළුවන්. පැහැදිලිද ළමයි ඔය පැටර්න්ස් තුන? percentage එක එන right. හරි. දැන් මං අහුවොත් ඕගොල්ලන්ගෙන් මෙහෙම. C අකුරෙන් පටන් ගන්න වචන හොයන්න කියලා කොහොමද පැටර්න් එක දෙන්නේ? C අකුරෙන් පටන් ගන්න වචන. අන්න හරි විහංස. very good. විහංග හරි. C අකුරෙන් පටන් ගන්න වචන. C අකුරයි percentage එක. අපි දන්නේ නැහැ කොච්චර අකුරු ප්‍රමාණයක් තියෙනවද කියලා. මම කිව්වොත් NA කියන අකුරු දෙකෙන් පටන් ගන්න වචන. කොහොමද හොයාගන්නේ? අන්න හරි විහංස. right. හරි විහංග හරි. n අකුරයි a අකුරයි percentage එක. ඒතර NA වලින් පටන් ගන්නවා. තව කොච්චර characters තිබුණත් අදාළ නැහැ. යාව හම්බ වෙනවා. හරි. BA කියන අකුරු දෙකෙන් ඉවර වෙන වචන. BA කියන අකුරු දෙකෙන් ඉවර වෙන වචන අපි කොහොමද හොයාගන්නේ? percentage BA. අන්න හරි. right. එතකොට percentage එක indicate කරනවා ඕනම අකුරු ප්‍රමාණයක්. හැබැයි BA කියන අකුරු දෙක අගට තියෙනවා. right. මට ඕනේ වචනය මැද k අකුරක් තියෙන වචන. වචනේ කොහේ හරි තැනක k අකුරක් තියෙනවා. ඔව්. එතකොට අපි අරගන්නේ ඔව් හරි විහංස. right. percentage k ඔව් විහංග එක හරි. percentage k percentage. එතකොට පටන් ගන්න අකුරු ප්‍රමාණය කොහොමද? දන්නේ නැහැ. ඒක නිසා percentage k අකුරක් මැද තියෙනවා කියලා කියනවා. නැවත percentage එකක් එනවා. right. මම පොඩි දෙයක් හිතලා කියන්නම් බලන්න කරගන්න පුළුවන්ද කියලා. වචනයක් තියෙනවා. ඒ වචනයේ යම් කිසි තැනක තියෙනවා C අකුරක්. C අකුරට පස්සේ අකුර නෙවෙයි ඊට පස්සේ අකුර k කියලා දන්නවා. right. ඒ කියන්නේ C අකුරට පස්සේ තියෙන අකුර මොකද්ද දන්නේ නැහැ. ඊට පස්සේ තියෙන අකුර k කියලා දන්නවා. ඊට පස්සෙත් මොනවා තියෙනවද කියලා දන්නේ නැහැ. right. ඒ කියන්නේ C අකුරකට පස්සේ k අකුර තියෙන පටන් ගන්නවත් ඉවර වෙනවත් දන්නේ නැති වචනයක් තියෙනවා. කොහොමද අපි ඒක කියන්නේ? කියන්නේ වචනේ මැද C අකුරයි ආන්න හරි විහංස. right. very good. ඕක තමයි ඕනේ. right. එතකොට අපි පටන් ගන්න විදිය දන්නේ නැහැ. ඉවර වෙන විදිය දන්නෙත් නැහැ. හැබැයි වචනේ මැද C අකුර තියෙනවා. ඒකට අකුරකට පස්සේ k අකුර තියෙනවා. එතකොට අපි ලියන්න ඕනේ percentage පටන් ගන්න විදිය දන්නේ නැහැ. ඊළඟට C අන්න හරි දිල්ෂාන්. ඊළඟට C විහංග හරි. ඊට පස්සේ underscore එක. ඊට පස්සේ k අකුර. මොකද අපි දන්නවා C ට අකුරකට පස්සේ තමයි k තියෙන්නේ. ඒතර underscore එකෙන් character එක පෙන්නනවා. ඊට පස්සේ k එක පෙන්නනවා. ওই තරම් දුරට දේවල් අහලා නැහැ. right. ඒතර ওই විදිහට ඕගලන්ට patterns ටික එන්න පුළුවන්. දැන් බලමුකෝ මේකේ උදාහරණයක් ගිහිලා තියෙන විදිහ. මෙතන උදාහරණය අහලා තියෙනවා ඒගොල්ලන්ට හොයාගන්න ඕනේ කියලා සියලුම කියන්නේ ස්ටෝර්ස් වල සියලුම විස්තර මේ ස්ටෝර්ස් වල නමට AM කියලා තියෙනවා. right. ඒත් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා select asterisk එක පාවිච්චි කරලා තියෙනවා සියලුම විස්තර අවශ්‍ය වෙන නිසා. from store information කියලා ලියලා තියෙනවා. මොකක්ද table එක කියලා කියනවා. ඊට පස්සේ where condition එක
city මොකද city එක තමයි හොයාගන්න තියෙන්නේ like කියන එකේදී percentage am percentage ඒ විදිහට දීලා තියෙනවා. දැන් ඔයගලන්ට තේරෙනවා. මොකද am කියන වචන දෙක අකුරු දෙක වචනේ මැද්දේ තියෙනවා නම් percentage am percentage තමයි හොයන්න තියෙන්නේ. එතකොට අර output එක දෙනවා am කියන අකුරු දෙක මේ වචනවල තියෙන්නේ මෙතන විතරයි ගම්පහ කියන වචනේ විතරයි. ඒක නිසා ඒ කියන තීරුව තෝරලා දෙනවා. ගම්පහ 250යි ජනවාරි 7 1999. තේරුණාද ළමයි මෙතන සිද්ධ වෙන දේ? හරි. right. හරි. මෙතන මම මේක මම වෙනස් කරනවා percentage LO percentage කියලා. මොනවාද මට එන output එක වෙන්නේ? percentage LO percentage. table එකේ මොන පේලි දෙක දෙන්නේ? අන්න හරි විහංස. ඔව් හොඳයි. ඔව් දිල්ෂාන්. විහංග අන්තිම එකයි ඔව් උඩ පළවෙනි මේකත් වෙනවා පුතේ කොලම්බෝ. right කොලම්බෝ එකෙත් LO කියන වචනේ තියෙනවා ඒක නිසා එයාව අහු වෙනවා. බැටික්ලෝ කියන එකෙත් LO කියන වචනේ තියෙනවා ඒක නිසා එයාවත් අහු වෙනවා. පළවෙනි එකයි හතරවෙනි පේලියයි ඔයාගේ output එක විදියට එනවා. right hari හොඳයි right දැන් අපිට පුළුවන් නැවත ප්‍රශ්න කීපයකට යන්න අපි කරමු 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා 24 වෙනි ප්‍රශ්නේ වෙනකම් කරන්න පුළුවන් ප්‍රශ්න පහක් තියෙනවා දැන් මේ මැයි ජුනි මාසවල උපත ලැබුවන්ගේ සිසුන්ගේ විස්තර කිව්වම බොහොම පරිස්සමට between එක වැඩ කරන්න right ඔයගොල්ලෝ ක්‍රමයක් හදාගන්න කොහොමද මැයි මාසයේ ජූනි මාසයේ සම්පූර්ණයෙන් කවර් කරගන්නේ කියලා. හරියටම දවසක් දීලා නැහැ මේක. right ඒක ටිකක් හිතලා කරන්න ඕනේ. බලන්න ඔය ටිකට උත්තර දෙන්න බලන්න. 4:54යි. තව ටිකකින් එකින් එක කතා කරගෙන යන්න. විහංසා 20 වෙනි එක
අන්න හරි. very good. ඔක තමයි උත්තරේ. විහංසා ඔව් පළවෙනි එක හරි 21 හරි 21 හරි හොඳයි අනිත් පැත්ත try කරන්න හරි ළමයි ඔයගොල්ලෝ ඔය ප්‍රශ්න ටික කරන්න වෙලාව 5 වෙලා තියෙන නිසා ඊළඟ දවසේ සෙෂන් එක පටන් අරගෙන 20 ඉඳලා 24 වෙනකම් ප්‍රශ්න ටික සාකච්ඡා කරලා යමු. එතකොට කරලා තියාගන්න. right ඒතර අපහසු දැන් තියෙනවා නම් මාක් කරගන්න. ඒවා අහන්න අහලා ওই වැඩේ ගොඩ දාගන්න. right අපිට තව කොහොමත් සතියක් දෙකක් කරනකොට SQL ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. right හරි මම අදට සෙෂන් එක එහෙනම් මෙතනින් නතර කරන්නම් right ආයෙමත් සැරයක් පොඩ්ඩක් මතක් කරන්නම් ඔයගලන්ගේ යාළුවෝ ටික හොඳටම අඩුයි ඒගොල්ලන්ට පුළුවන් නම් පොඩ්ඩක් මතක් කරන්න වීඩියෝ එක රෙෆරන්ස් කරන්න කියලා හරි කියන්න මොකද අපිට නැවත දැන් පටන් ගත්තම දැන් ආරංචි මාර්ගය එනවා ගොඩක් දුරට ඔක්තෝබර් මැද වගේ වෙනකොට නැවත පාසල් විවෘත කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඒ කියන්නේ අපිට නැවත හම්බවීමක් ගැන
බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එතකොට ඒ මොමන්ට් එකේදී මට නැවත වතාවක් මේක කරන්න ගියොත් ළමයි සෑහෙන දවසක් යනවා සහ සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා පුළුවන් තරමින් දන්න කියන යාළුවන්ට කතා කරලා සෙෂන් එකට කනෙක්ට් කරගන්න. අනිත් අයට පණිවිඩ දෙන්න වීඩියෝ එක හරි රිෆර් කරන්න කියන එක. right? හරි. එහෙනම් අපි අදට මෙතනින් නතර කරමු. ඊළඟ දවසෙත් 3:00ට අපි හම්බ වෙනවා. right? හරි. thank you very much හැමෝටම එහෙනම් ගිහින් එන්න. good night. right විහංගා. thank you. good night. right Vihansa, thank you. Good night. Right Dilshan, okay, thank you very much.